අපි පුතේ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ කම්කරු නීතියේ මාතෘකාවක් අපි සාකච්ඡා කළා. මුලින්ම අපි සාකච්ඡා කරේ කම්කරු නීතිය යටතේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත අපි සාකච්ඡා කළා. පුතාලා මේ වෙනකොට දන්නවා මේ පනත පනවන්න අරමුණ මොකක්ද? ඒ පනතෙන් ආවරණය වන සේවක සේවිකාවෝ කවුද? ඒ පනත යටතේ සේවය යොදවන්න පුළුවන් වයස් සීමාවන් කුමක්ද? ඊට පස්සේ ඒ පනත යටතේ අතිකාල සේවා පිළිබඳ විධිවිධාන, ඒ වගේම නිවාඩු පිළිබඳ නෛතික තත්ත්වය හා ඒ පනත යටතේ සේවක සේවිකාවන්ට ඇති සුබ සාධන පහසුකම් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමින් හිටියේ 1958 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත පිළිබඳව තමයි සාකච්ඡා කරමින් හිටියේ. මේ පනතත් අපි සාකච්ඡා කරේ අපේ අධ්‍යයන පහසුව සහ මතකයේ තබා ගැනීමේ පහසුව සඳහා අපි කෙටි ක්‍රමයකින් සාකච්ඡා කළේ. අපි මුලින්ම බැලුවා මේ පනත, කියන්නේ අර්ථ සාධක අරමුදල් පනත පනවන්න අරමුණ. ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් නොතිබිච්ච නිසා යම් දායක අරමුදලක් ඇති කරගෙන ඒ අරමුදල මගින් ශ්‍රමිකයා විශ්‍රාම යන විට ආර්ථික ශක්තියක් ලබා දීම තමයි මේ පනතේ අරමුණ. ඊට පස්සේ අපි බැලුවා මේ පනත යටතේ කවුද ආවරණය වෙන්නේ කියලා. ඔයාලා දන්නෝ ස්ථිරාස්ථිර తాවකාලික නියම් ඔය ආදී වශයෙන් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඊට පස්සේ අපි බැලුවා මේ පනත යටතේ ආවරණය නොවන සේවකයෝ කවුරුන්ද කියලා. ඒත් පුතාලා මේ වෙනකොට දන්නවා සේවා යෝජකයාගේ කාලත්‍රය අවුරුමක් කරුවා ආවරණය වෙන්නේ නැහැ. රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුක්ත ශ්‍රමිකයන් ආවරණය වෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් ආවරණය වෙන්නේ නැහැ. සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පමණක් ගණන් ගන්න අය ආවරණය වෙන්නේ නැහැ. ඔය ආදී වශයෙන් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඊට පස්සේ අපි බැලුවා මේ පනත යටතේ වැඩි විස්තර අපි ගොඩාක් සාකච්ඡා කරමින් හිටියා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමින් හිටියේ අර්ථ සාධක අරමුදල් පනත යටතේ ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා. එහෙම නැත්නම් අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ලබා ගන්න පුළුවන් අවස්ථා තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ යටතේ මම කිව්වා යම්කිසි ශ්‍රමිකයෙක් ජීවතුන් අතර ඉන්නව නම් එයාට පුළුවන් අවස්ථා 6ක් යටතේ ප්‍රතිලාභ ලබා ගන්න. ඒ වගේම සමාජිකයා මිය ගියා නම් මියගිය සමාජිකයාගේ ප්‍රතිලාභ අනුප්‍රාප්තිකයන්ට ලබා ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු සමාජිකයා ජීවතුන් අතර ඉඳිද්දී අර්ථ සාධකයේ ලබා ගන්න පුළුවන් අවස්ථා ටික. මුලින්ම අපි දන්නවා සාකච්ඡා කළා මේ වෙනකොට පුතේ ස්ත්‍රියක් නම් අවුරුදු 50 සම්පූර්ණ වෙලා, පුරුෂයෙක් නම් අවුරුදු 55 සම්පූර්ණ වෙලා විශ්‍රාම යනකොට එයාගේ නමට අරමුදලේ තියෙන දායක මුදල ලබා ගන්න පුළුවන්. එතකොට මේ ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියත් අපි සාකච්ඡා කරනු ලැබුවා. දෙවෙනි අවස්ථාව වශයෙන් අපි ගත්තා රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යනව නම් අන්න එයාටත් එයාගේ නමට තියෙන අරමුදලේ දායක මුදල් ටික ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව වශයෙන් අපි ගත්තා ස්ත්‍රියක් නම් විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වෙනව නම් ඇයටත්
ඇයගේ නමට තියෙන අරමුදලේ දායක මුදල් ගන්න පුළුවන්. හැබැයි ඇය මේ අරමුදලේ දායක මුදල් ගන්නව නම් සම්පූර්ණ කළ යුතු කොන්දේසි 3ක් තියෙනවා. 1 විවාහ වීමට ප්‍රථම සේවයෙන් ඉවත් වෙන්න ඕන. ඉවත් වී මාස 3ක් යන අතරතුර විවාහ වෙන්න ඕන. විවාහ වී අවුරුදු 5ක් ඇතුළත ප්‍රතිලාභය දුම් කරන්න ඕන. එහෙම වුණොත් විතරයි ඇයට මේ ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය කොන්දේසි සපුරන්නේ නොමැතිනම් ඇයට ලබා ගන්න වෙන්නේ අවුරුදු 50 සම්පූර්ණ වුණාට පස්සේ. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් 4 වෙනි අවස්ථාව වශයෙන් අපි සාකච්ඡා කළා යම් ශ්‍රමිකයෙක් නැවත සේවය කිරීමට නොහැකි වන ආකාරයට මානසික හෝ ශාරීරික අසක්නුතාවයකට ලක් වුණොත් නොහැකියාවකට ලක් වුවොත් ඒ හේතුව මත ඒ ශ්‍රමිකයාට තමාගේ නමට තියෙන දායක මුදල් ගන්න පුළුවන්. හැබැයි එයා ඒක ගන්නව නම් දායක මුදල ගන්නව නම් සෞඛ්‍ය 307 කියන ආකෘති පත්‍රය සම්පූර්ණ කරලා දෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කළා අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් ඊළඟ අවස්ථාව වශයෙන් යම් ශ්‍රමිකයෙක් රට අතහැරලා විදේශ රටක ස්ථිර පදිංචියට يعني නැවත ලංකාවට නොයන ලෙසට විදේශ රටක ස්ථිර වීසා බලපත්‍රයක් ලබාගෙන පදිංචියට යනවනම් අන්න ඒ ශ්‍රමිකයට පුළුවන් එයාගේ නමට අරමුදලේ තියෙන දායක මුදල් ටික ලබා ගන්න. ඊට පස්සේ අපි කතා කරා 6 වෙනි අවස්ථාව වශයෙන් රාජ්‍ය සංස්ථා වසා දැමීම, අතිරික්ත සේවකයන් ඉවත් කිරීම, ජනතාකරණය කිරීම ආදී ක්‍රියාවක් ආයතනයකට වෙනවා නම් ඒ හේතුව මත ඒ ශ්‍රමිකයාට තමන්ගේ නමට තිබෙන අර්ථ සාධක අරමුදල් ගන්න පුළුවන්. පුතේ ඔහොම සාකච්ඡා කරගෙන ඇවිල්ලා අපි එදා සාකච්ඡා කරනු ලැබුවා මියගිය සමාජිකයෙක්ගේ අර්ථ සාධක අරමුදල් ගන්නේ කොහොමද කියලා. දැන් අපි එහෙනම් අද ඉඳලා සාකච්ඡා කරන්නේ මියගිය සමාජිකයෙකුගේ දායක මුදල් ලබා ගන්නේ කෙසේද කියලා. අපි උදාහරණයකින් බලමු. පුතාලා දන්නවා අපි හිතමු මෙහෙම XY කියලා සේවා යෝජකයෙක් ඉන්නවා. මේ සේවා යෝජකයාගේ ගාව සේවය කරනවා අපි හිතමු පියල් කියලා පුජ්‍යලයක් සේවාවේ යෙදෙනවා. දැන් මේ පියල් කියන පුජ්‍යලයා අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක්. එයා මේ කම්පැනියේ වැඩ කරා අවුරුදු 30ක්. අපි හිතමු පියල් ඔය අතරේ මිය ගියා. සේවයේ යෙදෙමින් ඉන්න විට පියල් මිය ගියා. දැන් පියල් මිය ගියා නම් පියල්ගේ නමට තිබෙන දායක මුදල කාටද ගන්න පුළුවන්? මේකෙදී මුලින්ම අපි විමසන්න ඕන බලන්න ඕන පියල් විවාහකයෙක්ද අවිවාහකයෙක්ද කියලා. පුතේ අපි හිතමු පියල් අවිවාහකයෙක්. පියල් අවිවාහකයෙක් නම් කොහොමද දායක මුදල යන්නේ? පුතාලා දන්නවා ශ්‍රී ලංකාවේ තියෙන දේපල බෙදී යෑමේ සාමාන්‍ය නීතිය. ශ්‍රී ලංකාවේ දේපල බෙදී යෑමේ සාමාන්‍ය නීතිය තමයි පුතේ යම් කෙනෙක් මිය ගියා නම් ඒ මිය ගියපු පුජ්‍යලයාගේ අවිවාහකයෙක් නම් එයාගේ දේපල අම්මට තාත්තට භාගයක් යනවා, ඉතුරු භාගය දරුවන් අතර යනවා. අම්මා තාත්තා නොමැති නම් දරුවන් අතර නෙවෙයි පුතේ සහෝදර සහෝදරියන් අතර යනවා. අම්මා තාත්තා නොමැති නම් සියලුම දේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා. හැබැයි පුතේ මෙන්න මේ අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙනකොට ඒ සමාජිකයට පුරවන්න තියෙනවා ආකෘති පත්‍රයක්. ඒ ආකෘති පත්‍රය අපි හඳුන්වන්නේ H ආකෘති පත්‍රය. මේ පියල් අර්ථ සාධක අරමුදලේ දායක වෙනකොට H ආකෘති පත්‍රය පුරවුවා නම් ඒ H ආකෘති පත්‍රයේ
තමන්ගෙන් පස්සේ අනුප්‍රාප්තිකයෙක් නාමිකයෙක් පත් කරා. එයා තමන්ගේ පස්සේ නාමිකය වශයෙන් පළවෙනි කැමැත්ත දුන්නේ මවට නම් මවට ලබා ගන්න පුළුවන්. දෙවෙනි කැමැත්ත දීලා තියෙන්නේ පියාට නම් මව නොමැති නම් පියාට ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කැමැත්ත දීලා තියෙන්නේ සහෝදරයෙකුට නම් මවයි පියයි දෙන්නම නොමැති නම් තුන්වෙනි කැමැත්ත අනුව ලබා ගන්න පුළුවන්. ඒ සමාජිකයා එච් ආකෘති පත්‍රයෙන් නාමිකයන් පත් කළා තිබුණොත් යන ආකාරය. එච් ආකෘති පත්‍රයෙන් එහෙම නාමිකයෙක් පත් කරේ නැත්නම් මම අර ඉස්සර කියපු ආකාරයට අවිවාහකයෙක් නිසා දෙමව්පියන්ට භාගයක්ද ඉතුරුව සහෝදර සහෝදරියන් අතරේද බෙදී යනවා. දැන් අපි හිතමු ඔය අවිවාහකයෙක්ගේ తත්වය. දැන් අපි හිතමු පියල් විවාහකයෙක් වුණා. පුතේ පියල් විවාහකයෙක් වුණාට පස්සේ මේ එච්චාකෘති පත්‍රයෙන් නම් කිරීමේ මේ නෛතික తත්වය අවලංගු වෙනවා. අවලංගු වෙලා ඊට පස්සේ බලපාන්නේ විවාහකයේ අන්තිම කැමැති පත්‍රයක් නැතිව මියගිය අවස්ථාවකදී දීපල බෙදී යන ආකාරය තමයි අදාළ වෙන්නේ. ඒ අනුව පියල් විවාහකයෙක් නිසා පියල්ගේ අර්ථ සාධක අරමුදලින් භාගයක් යනවා කාලත්‍රයාට. කාලත්‍රයා කියන්නේ පුතේ නීත්‍යානුකූල බිරිඳ හෝ සැමියා. කාලත්‍රයාට භාගයක් යනවා. එතකොට ඉතුරු භාගය දරුවන් අතර සමසේ බෙදී යනවා. දරුවන් 3 දෙනෙක් නම් මේ අතර සමසේ බෙදී යනවා. මේ ආකාරයට තමයි බෙදී යෑම සිදුවනු ලබන්නේ. එතකොට අවිවාහ මියගිය පුජ්‍යලයේගේ ප්‍රතිලාභ අයදුම් කරනව නම් ඒ අයදුම් කරන පුජ්‍යලයාට අයදුම් කරන වෙන ආකෘති පත්‍රය එල් ආකෘති පත්‍රය. මේ එල් ආකෘති පත්‍රයත් එක්ක ඉදිරිපත් කරන්න ඕන මියගිය පුජ්‍යලයාගේ මරණ සහතිකයේ සහතික පිටපතක්, මව හෝ පියා එල්ලුම් කරන්නේ නම් උප්පැන්න සහතිකවල පිටපත් මියගිය පුජ්‍යලයාගේ. ඒ වගේම විවාහකයෙක් අයදුම් කරන්නේ නම් දරුවන් සිටී නම් විවාහකයාගේ විවාහ සාතිකයේ පිටපත් හා දරුවන්ගේ උපැන්න සාතිකවල සාතික පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. එතකොට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. පුතේ අපි ඔය කාරණය සාකච්ඡා කළාට අපි ගිය සතියේ ඔය සටහන් කරගත්තේ නැහැ. ඒ නිසා ඊළඟ අවස්ථාව වශයෙන් දාලා අපි සටහන් කරගමු. right. ඊළඟ අවස්ථාවේ එහෙනම් ලියාගන්න මියගිය සමාජිකයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීම. මියගිය සමාජිකයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීම. මියගිය සමාජිකයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීම. ඒ යටතේ අපි ලියාගමු මෙහෙම. මියගිය සමාජිකයෙකුගේ ප්‍රතිලාභ අයදුම් කරනු ලබන්නේ. මියගිය සමාජිකයෙකුගේ ප්‍රතිලාභ අයදුම් කරනු ලබන්නේ. එල් ආකෘති පත්‍රය මගින්ය. එල් ආකෘති පත්‍රය මගින්ය. එල් ආකෘති පත්‍රය මගින්ය. මියගිය සමාජිකයා විසින් මියගිය සමාජිකයා විසින් එච් ආකෘති පත්‍රය මගින් මියගිය සමාජිකයා විසින් එච් ආකෘති පත්‍රය මගින් අනුප්‍රාප්තිකයන්
එසේ නොමැති නම් නාමිකයන්. එසේ නොමැති නම් නාමිකයන්. පත් කර ඇතනම් පත් කර ඇතනම් කැමැත්තේ අනුපිළිවෙලට ප්‍රතිලාභ ලබාගත හැක. කැමැත්තේ අනුපිළිවෙල මත ප්‍රතිලාභ ලබාගත හැක. කැමැත්තේ අනුපිළිවෙල මත ප්‍රතිලාභ ලබාගත හැක. අලුච්ඡේදයකින් දරුව අලුච්ඡේදයකින් මියගිය සමාජිකයා විවාහකයෙක් නම් මියගිය සමාජිකයා විවාහකයෙක් නම් මියගිය සමාජිකයා විවාහකයෙක් නම් මියගිය සමාජිකයා විවාහකයෙක් නම් එච් ආකෘති පත්‍රය මගින් නම් කිරීම එච් ආකෘති පත්‍රය මගින් නම් කිරීම එච් ආකෘති පත්‍රය මගින් නම් කිරීම අවලංගු වී එච් ආකෘති පත්‍රය මගින් නම් කිරීම අවලංගු වී සාමාන්‍ය දේපල නීතිය බලපානු ලබයි. සාමාන්‍ය දේපල නීතිය බලපානු ලබයි. සාමාන්‍ය දේපල නීතිය බලපානු ලබයි. ඒ අනුව කාලත්‍රයාට භාගයක්ද කාලත්‍රයාට භාගයක්ද ඉතිරි භාගය දරුවන් අතර සමසේද බෙදී යනු ලබයි. දරුවන් අතර සමසේද බෙදී යනු ලබයි. right. පුතේ අපි මේ සාකච්ඡා කළේ අර්ථ සාධක අරමුදල් පනත යටතේ දායක මුදල් ලබා ගැනීම පිළිබඳව. තව කාරණයක් සාකච්ඡා කරන්න ඕන මේක ප්‍රායෝගිකව ඔයාලට වැදගත් වෙනවා. ඒ නිසා තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම ගිනුම් ඒකාබද්ධ කිරීම. ගිනුම් ඒකාබද්ධ කිරීම. තරු ලකුණක් දාලා ලියා ගන්න ගිනුම් ඒකාබද්ධ කිරීම. දැන් බොහෝ සේවාකයෝ සමහර වෙලාවට යම් ආයතනයක ඉඳලා තවත් ආයතනයකට සේවයට ගියාට පස්සේ මුල් ආයතනයෙන් අර්ථ සාධක අරමුදලට දායක මුදල් යවපු අරමුදලේ මුදල් ටික වර්තමාන ගිණුමට ඒකාබද්ධ කරගන්නේ නැහැ. එහෙම ඒකාබද්ධ කිරීමට අපි කියන්නේ ගිණුම් ඒකාබද්ධ කිරීම කියලා. මේ ගිණුම් ඒකාබද්ධ කිරීම වැදගත් වෙනවා හේතුව ශ්‍රමිකයා ගිණුම් ඒකාබද්ධ කළා තියෙනවා නම් ශ්‍රමිකයා සේවයෙන් ඉවත් වෙනකොට තමන්ගේ මුළු ජීවිත කාලයේම දායක මුදල් එක ගිණුමක් යටතේ ලබා ගන්න පුළුවන්. අපි උදාහරණයකින් බලමු මෙහෙම. දරුවෝ සරල උදාහරණයක් ගත්තොත් XY කියන කම්පැනියේ A කියන ශ්‍රමිකයා සේවයේ නියුක්ත වුණා. අපි හිතමු මේ ශ්‍රමිකයා අවුරුදු 10ක් මේ ආයතනයේ සේවය කළා. එතකොට XY කියන සේවා යෝජකයා වෙන් කරන 112ත් A කියන සේවකයාගෙන් වෙන් කරගනු ලබන 108ක් කියන මේ දායක මුදල අවුරුදු 10ක් තිස්සේ මහා බැංකුවේ මහා
බැංකුවේ මේ ආයතනය විසින් ඇති කරපු ගිණුමට තමයි මුදල් බැර වෙලා තියෙන්නේ. අවුරුදු 10ක් තිස්සේ යන්නේ ඒ ගිණුමට. දැන් අපි හිතමු ඒ කියන ශ්‍රමිකයා මේ ආයතනයෙන් ඉවත් වෙනවා. එතකොට ශ්‍රමිකයා ආයතනයෙන් ඉවත් වුණා. ඉවත් වෙච්ච ශ්‍රමිකයා AB කියන සේවා යෝජකයාගේ ගාව වැඩට යනවා. එතකොට AB කියන සේවා යෝජකයා වෙන් කරන 112ත් ඒ කියන ශ්‍රමිකයාගෙන් වෙන් කරගන්න 108ත් කියන මේ දායක මුදලේ දායක මුදල් මෙන්න මේ ගිණුමට නෙවෙයි යන්නේ පුතේ. ඒ යන්නේ මේ සේවා යෝජකයා විසින් ඇති කරනු ලබන අලුත් ගිණුමට යන්නේ. අලුත් ගිණුමට යන්නේ. එතකොට දැන් මෙන්න මේ ශ්‍රමිකයා අපි හිතමු එතකොට මේ ගිණුමට ගියා. එයා මේකේ වැඩ කළා අවුරුදු 15ක් වැඩ කරා. ඊට පස්සේ අපි හිතමු ඒ මෙතනිනුත් ඉවත් වුණා. ඉවත් වෙලා ඒ සේවයට යන්න පටන් ගත්තා H කියන සේවා යෝජකයාගේ ගාව. එතකොට එයා වෙන් කරන 112ත් මෙයාගෙන් වෙන් කරගන්න 108ත් යන මෙන්න මේ දායක මුදල් යන්නේ නෑ පුතේ අර ගිණුමට. ඒව යන්නේ H කියන පුජ්‍යලයා සේවා යෝජකයා ආරම්භ කරන ගිණුමට තමයි යන්නේ. දැන් අපි හිතමු දැන් මේ ආයතනෙත් එයා වැඩ කරා අවුරුදු අපි හිතමු 10ක් වැඩ කරා. අවුරුදු 10ක් වැඩ කළා. දැන් මේ ඒ සේවෙන් විශ්‍රාම යනවා. එතකොට එයාට දායක මුදල ගන්නව නම් එයාට ඒකාබද්ධ කරලා තියෙනවා නම් පුතේ පහසුවෙන් මුළු ජීවිත කාලෙම දායක මුදල් ගන්න පුළුවන්. එහෙම නොවුනොත් මුලින් මේකේ දායක මුදල් අරගෙන ඊට පස්සේ තමයි දෙවෙනි එකේ දායක මුදල් ගන්න වෙන්නේ. ඒ නිසා ගිණුම් ඒකාබද්ධ කරනවා කියලා කියන්නේ ඒ XY කියන සේවා යෝජකයෙන් ඉවත් වෙලා AB කියන සේවා යෝජකයා ගාවට එනකොට ඒ විසින් පුරවන්න ඕන ආකෘති පත්‍රයක් තියෙනවා. G ආකෘති පත්‍රය. G ආකෘති පත්‍රය පුරවලා කම්කරු කොමසාරිස්වරයට දුන්නට පස්සේ කරුණු නිවැරදි නම් කම්කරු කොමසාරිස්වරයා මෙන්න මේ ගිණුමේ තිබිච්ච සියලුම මුදල් මේ අලුත් ගිණුමට බැර කරනවා. බැර කළා මේ පරණ ගිණුම වසා දානවා. එතකොට මේකේ අවුරුදු 15ක් වැඩ කරා. දැන් එතකොට සියලුම අර්ථ සාධක ටික තියෙන එක ගිණුමක. එයා ඒ ආයතනෙන් ඉවත් වෙලා H ආයතනයට යනකොට ආපහු G ආකෘතික පත්‍රයක් පුරවලා දුන්නාම මේ සියලුම මුදල් ටික මේ ගිණුමට බැර වෙලා මේ ගිණුමත් අවලංගු කරනවා. එතකොට ඒට තම ජීවිත කාලයේම දායක මුදල් ටික එක ගිණුමකින් ලබා ගන්න පුළුවන්. මෙන්න මේකට තමයි කියන්නේ පුතේ ගිණුම් ඒකාබද්ධ කිරීම කියලා. නමුත් දැන් වර්තමානයේ කම්කරු කොමසාරිස් කාර්යාලය හඳුන්වා දීමක් කරගෙන යනවා. ඒ සේවකයාගේ හැඳුනුම්පත් අංකය පදනම් කරගෙන ගිණුම ආරම්භ කරන්න. එතකොට පුතේ මේ ගිණුම් ඒකාබද්ධ කිරීම සමහර විට අනාගතයේදී අවශ්‍ය වෙන එකම් නොමැති වෙයි. right? එතකොට කොයි ආයතනයේ වැඩ කරත් හඳුනුම්පත අංකය අනුව දායක මුදල් යනව නම් ඒ සේවකයාට ගිණුම් ඒකාබද්ධ කිරීම අවශ්‍ය වනු ලබන්නේ නැහැ. අපි මේක කෙටියෙන් සටහන් කරගමු. ගිණුම් ඒකාබද්ධ කිරීම යටතේ යම් සේවකයෙකු සේවය කරන ලද ආයතනයෙන් ඉවත් වී සේවය කරන ලද ආයතනයෙන් ඉවත් වී නව සේවායතනයකට යන්නේ නම් G ආකෘති පත්‍රය සම්පූර්ණ කර
ආකෘති පත්‍රය සම්පූර්ණ කර කම්කරු කොමසාරිස් කාර්යාලයට බාර දීම මගින් කම්කරු කොමසාරිස් කාර්යාලයට බාර දීම මගින් කම්කරු කොමසාරිස් කාර්යාලයට බාර දීම මගින් පරණ සේවායෝජකයා යටතේ පැවති පරණ සේවායෝජකයා යටතේ පැවති අර්ථ සාධක ගිණුමේ අරමුදල් නව සේවායෝජකයා විසින් ඇති කරන ලද නව සේවායෝජකයා විසින් ඇති කරන ලද නව සේවායෝජකයා විසින් ඇති කරන ලද අර්ථ සාධක ගිණුමට බැර කරගත හැක අර්ථ සාධක ගිණුමට බැර කරගත හැක අර්ථ සාධක ගිණුමට බැර කරගත හැක මෙය ගිණුම් ඒකාබද්ධ කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි මෙය ගිණුම් ඒකාබද්ධ කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි මෙය ගිණුම් ඒකාබද්ධ කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි රයිට් පුතේ අර්ථ සාධක අරමුදල් පනතට මේ ටික ප්‍රමාණවත් අර්ථ සාධක අරමුදල් පනතට මේ ටික ප්‍රමාණවත් එතකොට පුතේ අපි කම්කරු නීති යටතේ සාකච්ඡා කරපු පළවෙනි මාතෘකාව සාප්පු හා කාර්යාල සේවක පනත දෙවෙනි මාතෘකාව වශයෙන් සාකච්ඡා කළේ අර්ථ සාධක අරමුදල් පනත පුතේ මේ අර්ථ සාධක අරමුදල් පනත සාකච්ඡා කරද්දී අනුමාතෘකාවක් වශයෙන් අපේ සිලබස් එකේ දක්වලා තියෙනවා පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පිළිබඳවත් දක්වලා තියෙනවා. ඒ නිසා අපිට පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පිළිබඳව සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා දරුවෝ දැන් මාතෘකා වශයෙන් ලියා ගන්න අනුමාතෘකාවක් වශයෙන් ලියා ගන්න පෞද්ගලික අර්ථ සාධක පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පෞද්ගලික අර්ථ සාධක අරමුදල් දැන් අපි සාමාන්‍යයෙන් ඔය අර්ථ සාධක අරමුදල හඳුන්වන කෙටි නාමය තමයි EPF නේ EPF Employee Providence Fund සේවක අර්ථ සාධක අරමුදල් පනත ඔය පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පනත හඳුන්වන්නේ PPF කියලා PPF Private Providence Fund පෞද්ගලික අර්ථ සාධක අරමුදල් දැන් අපි පුතේ සාකච්ඡා කරන්න යන්නේ එතකොට මේ පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පිළිබඳව තමයි සාකච්ඡා කරනු ලබන්නේ පුතේ මේ 1958 අංක 19 දරන අංක 1958 අංක 15 දරන දරුවෝ අංක 15 දරන 1958 අංක 15 දරන මේ අර්ථ සාධක අරමුදල් පනත පනවපු කාලෙම මෙම අර්ථ සාධක අරමුදල් පනතේ 4 වෙනි වගන්තිය මගින්
මේ අර්ථ සාධක අරමුදල් පනතේ 4 වෙනි වගන්තිය මගින් පුතේ පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පිළිබඳ නෛතික தত্ত্বය පැහැදිලි කරා. right එහෙනම් 1958 අංක 15 දරන අර්ථ සාධක අරමුදල් පනතේ 4 වෙනි වගන්තිය මගින් පෞද්ගලික අර්ථ සාධක අරමුදල් පිළිබඳව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දුන්නා. ඒ අනුව කිව්වා මේ පනත පනවන්න ඉස්සෙල්ලා යම් පෞද්ගලික අර්ථ සාධක අරමුදලක් තිබුණා නම් එයත් අනුමත අර්ථ සාධකයක් වශයෙන් අනුමත කරනු ලැබුවා. ඒ කියන්නේ මේ 4 වෙනි වගන්තිය මගින් කිව්වා මේ පනත පනවන්න ඉස්සෙල්ලා යම් සේවායෝජකයයි සේවකයයි එකතු වෙලා දායක මුදල් මත යම් පෞද්ගලික අර්ථ සාධක අරමුදලක් දායක අරමුදලක් පවත්වාගෙන ගියා නම් එයත් අනුමත දායක අරමුදලක් වශයෙන් හඳුන්වනු ලැබුවා. ඊට පස්සේ මේ පනතින් පස්සේ යම් සේවායෝජකයෝ ඇති කරා නම් පෞද්ගලික අර්ථ සාධකයක් එයත් අනුමත අර්ථ සාධකයක් බවට පත් කරනු ලැබුවා. එනම් මතක තියාගන්න 1958 අංක 15 දරන අර්ථ සාධක අරමුදල් පනතේ 4 වෙනි වගන්තිය මගින් පෞද්ගලික අර්ථ සාධක අරමුදල් නීත්‍යානුකූල අරමුදල් බවට පරිවර්තනය කරනු ලැබුවා. එහිදී මේ පනත පනවන්ට පෙර පනවපු ඒවත් මේ පනත පැනවීමෙන් පසුව ඒවත් අනුමත අර්ථ සාධක වශයෙන් සඳහන් කරනු ලැබුවා. අපි එහෙනම් කෙටියෙන් දාගමු මෙහෙම මාතෘකාව ලියා ගන්න පුතේ පෞද්ගලික අර්ථ සාධක අරමුදල්. ඒ යටතේ ලියා ගමු මෙහෙම ඒ යටතේ ලියා ගමු මෙහෙම 1958 අංක 15 දරන අර්ථ සාධක අරමුදල් පනතේ හතරවන වගන්තිය ප්‍රකාරව පෞද්ගලික අර්ථ සාධක අරමුදල් PPF පෞද්ගලික අර්ථ සාධක අරමුදල් ඇති කිරීමට අවසර ලැබුණි. එතනට හරි අලුත් ඡේදයකින් හරි මෙම පනතේ 4 වෙනි වගන්තිය දක්වන්නේ පෞද්ගලික අර්ථ සාධක අරමුදල්
මෙම පනත බලපැවැත්වීම මෙම පනත බලපැවැත්වීම මෙම පනත බලපැවැත්වීම ආරම්භ වූ දිනට පෙර ආරම්භ වූ දිනට පෙර ආරම්භ වූ දිනට පෙර කිසියම් ආවරණය ලබන රැකියාවක කිසියම් ආවරණය ලබන රැකියාවක කිසියම් ආවරණය ලබන රැකියාවක කිසියම් ආවරණය ලබන රැකියාවක සේවා නියුක්තව සිටි සේවකයින්ගේ සේවා නියුක්තව සිටි සේවකයින්ගේ සේවා නියුක්තව සිටි සේවකයින්ගේ ප්‍රතිලාභ සඳහා ඕනෑම පෞද්ගලික අර්ථ සාධක අරමුදලක් ඕනෑම PPF අරමුදලක් ඕනෑම පෞද්ගලික අර්ථ සාධක අරමුදලක් පවත්වාගෙන ගියේ නම් පවත්වාගෙන ගියේ නම් එවැනි අරමුදලක් එවැනි අරමුදලක් එවැනි අරමුදලක් අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කොමසාරිස්ට බලය ඇත කොමසාරිස්ට බලය ඇත කොමසාරිස්ට බලය ඇත දැන් පුතේ දැන් අපි බලමු දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම සරල උදාහරණයක් ගත්තොත් XY කියන සේවා යෝජකයාගේ ගාව A කියන ශ්‍රමිකයා වැඩ සේවකයෝ අපි හිතමු 100ක් වැඩ එක සේවකයෙක් A මේ XY කියන සේවා යෝජකයා විසින් PPF අරමුදලක් පවත්වාගෙන යනවා පෞද්ගලික අර්ථ සාධක අරමුදලක් පවත්වාගෙන ගිහිල්ලා ඒ අර්ථ සාධක අරමුදලට සේවා යෝජකයා වෙන් කරනවා අවමය 100ට අපි හිතමු 18ක් සේවකයගෙන් වෙන් කරගන්නව අවමය 15ක් ඒක PPF අරමුදලට යන්නේ එතකොට ඒ කියන ශ්‍රමිකයා පෞද්ගලික අර්ථ සාධක අරමුදලට දායක වෙච්ච කෙනෙක් එයා පුතේ දැන් අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. සේවක අර්ථ employee providence fund act එකේ සමාජිකයෙක් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට එහෙනම් යම් සේවා යෝජකයෙක් පෞද්ගලික අර්ථ සාධක අරමුදලක් වෙනුවෙන් සේවකයන්ට දායක මුදල් වෙන් කරනව නම් ඒ සේවා යෝජකයා අර්ථ සාධක අරමුදල සඳහා දායක මුදල් වෙන් කිරීම අවශ්‍ය වනු ලබන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඊළඟ පොයින්ට් එක වශයෙන් අපි ලියාගමු මෙහෙම. තවද සේවක අර්ථ සාධක අරමුදල් බල සහිත සේවක අර්ථ සාධක අරමුදල් සේවක අර්ථ සාධක අරමුදල් බල සහිත වූ පසු
බල සහිත වූ පසු බල සහිත වූ පසු ආවරණය ලබන රැකියාවක ආවරණය ලබන රැකියාවක ආවරණ ලබන රැකියාවක සේවා යෝජකයෙක් ආවරණය ලබන රැකියාවක සේවා යෝජකයෙක් ආවරණය ලබන රැකියාවක සේවා යෝජකයෙක් එවැනි අර්ථ සාධක අරමුදලක් පිහිටුවීමට එවැනි අර්ථ සාධක අරමුදලක් පිහිටුවීමට එවැනි අර්ථ සාධක අරමුදලක් පිහිටුවීමට යෝජනා කරයි නම් යෝජනා කරයි නම් යෝජනා කරයි නම් යෝජනා කරයි නම් හා කොමසාරිස්වරයා සෑහීමකට පත්වේ නම් කොමසාරිස්වරයා සෑහීමකට පත්වේ නම් කොමසාරිස්වරයා සෑහීමට පත්වේ නම් යෝජිත පනත යෝජිත පනත යෝජිත පනත අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස ප්‍රකාශ කිරීමට ඔහුට හැකිය. අනුමත අර්ථ සාධක අරමුදලක් ලෙස ප්‍රකාශ කිරීමට ඔහුට හැකිය. උදේ මතක තියාගන්න මේ පෞද්ගලික අර්ථ සාධක අරමුදල් ක්‍රියාත්මක වෙන්නේ කම්කරු කොමසාරිස්වරයාගේ නියම හා කොන්දේසි වලට යටත්ව. පුතාලා දන්නවනේ සේවක අර්ථ සාධක අරමුදලේ බලතල හා පරිපාලන බලතල තියෙන කාටද? කම්කරු කොමසාරිස්වරයාට. ඒ වගේම තමයි පෞද්ගලික අර්ථ සාධක අරමුදල් කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ කම්කරු කොමසාරිස්වරයාගේ නියම හා කොන්දේසි වලට යටත්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි ඊළඟ පොයින්ට් එක වශයෙන් දාගමු මෙහෙම. යම් සේවා යෝජකයෙක් පෞද්ගලික අර්ථ සාධක අරමුදලකට දායක මුදල් වෙන් කරන්නේ නම් යම් සේවා යෝජකයෙක් පෞද්ගලික අර්ථ සාධක අරමුදලකට දායක මුදල් වෙන් කරන්නේ නම් සේවක අර්ථ සාධක අරමුදලට දායක මුදල් වෙන් කිරීම අවශ්‍ය නොවේ. දායක මුදල් වෙන් කිරීම අවශ්‍ය නොවේ. දායක මුදල් වෙන් කිරීම අවශ්‍ය නොවේ. අලුච්ඡේදයකින් පුතේ පෞද්ගලික අර්ථ සාධක අරමුදල් ක්‍රියාත්මක වන්නේ
කම්කරු කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලද කම්කරු කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලද කම්කරු කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලද නියමයන් හා කොන්දේසි වලට යටත්ව වේ. නියමයන් හා කොන්දේසි වලට යටත්ව වේ. නියමයන් හා කොන්දේසි වලට යටත්ව වේ. දැන් පුතේ අපි දැන් බලමු පුතේ දැන් එතකොට ඕගොල්ලෝ දන්නවා 1958 අර්ථසාධක අරමුදල් පනතින් අර්ථසාධක අරමුදලක් පිහිටෙව්වා වගේම ඒ පනතේ 4 වෙනි වගන්තිය ප්‍රකාරව පෞද්ගලික අර්ථසාධක අරමුදලුත් පිහිටවන්න අවසරය තිබුණා. දැන් අපි මේ එතකොට මතක තියාගන්න EPF ෆන්ඩ් එකත් PPF ෆන්ඩ් එකත් යන දෙකම කම්කරු කොමසාරිස්වරයාගේ පාලනය යටතේ තමයි තිබෙන්නේ. එයාගේ නියම හා කොන්දේසි අනුව තමයි තිබෙන්නේ. හැබැයි පුතේ කම්කරු කොමසාරිස්වරයාට පුළුවන් සමහර වෙලාවට පෞද්ගලික අර්ථසාධක අරමුදල අවසන් කිරීම කරලා තමන්ගේ අරමුදලට ඒ මුදල් ටික ගන්න. දැන් උදාහරණයක් ගමුකෝ අපි. දැන් ඔන්න සරල උදාහරණයක් ගත්තොත් XY කියන සේවා යෝජකයා පෞද්ගලික අර්ථසාධක අරමුදලක් ආරම්භ කළා තියෙනවා. ඒකේ සේවකයෝ 100ක් ඉන්නවා. එතකොට XY ඒකට වෙන් කරන 118ක් සේවකයගෙන් වෙන් කර ගන්නවා 15ක්. දැන් මේ අරමුදල හෝම ක්‍රියාත්මක වෙගෙන ගියා. මේ අරමුදල මෙහෙම ක්‍රියාත්මක වෙගෙන යද්දී කම්කරු කොමසාරිස්වරයට වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම් මේ පෞද්ගලික අර්ථසාධක අරමුදලේ කලමනාකාරීත්වයේ ක්‍රියාවන් සේවකයන්ට අහිතදායකයි කියලා. ඒ කලමනාකාරීත්වයේ දුර්වලතාවයන් පේනවා නම් ඒ කලමනාකාරීත්වයේ විසමාචාර පෙනෙනවා නම් කම්කරු කොමසාරිස්වරයට පුළුවන් මේ පෞද්ගලික අර්ථසාධක අරමුදලේ සියලුම දායක මුදල් මේ සේවක අර්ථසාධක අරමුදලට බැර කරගන්න. අන්න එහෙනම් කම්කරු කොමසාරිස්වරයට පුළුවන් පෞද්ගලික අර්ථසාධක අරමුදල් තමන්ගේ සේවක අර්ථසාධක අරමුදලට ගෙන්නව ගන්න. මොන වෙලාවේද? 1 පෞද්ගලික අර්ථසාධක අරමුදලේ වැරදි කළමනාකරණයක් තියෙනවා නම් විසමාචාර කළමනාකරණයක් තියෙනවා නම් එතකොට ලබා ගන්න පුළුවන්. ඒක අවස්ථාවක්. ඊළඟ එක තමයි පෞද්ගලික අර්ථසාධක අරමුදලෙන් සේවකයා ඉවත් වුණොත් නැත්නම් පෞද්ගලික අර්ථසාධක අරමුදල අවසන් කරොත් පෞද්ගලික අර්ථසාධක අරමුදල අවසන් කරොත් අන්න කම්කරු කොමසාරිස්වරයා පෞද්ගලික අර්ථසාධක අරමුදලේ අරමුදල් ටික තමන්ගේ අරමුදලට ගෙන්වා ගැනීම කරනවා. ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි දැන් අපි හිතමු මෙහෙම. තුන්වෙනි අවස්ථාව තමයි ඒ කියන සේවකයා අවුරුදු 20ක්ම වැඩ කරේ මෙන්න මේ ආයතනේ. එතකොට එයාගේ දායක මුදල් අවුරුදු 20ක්ම ගියේ පෞද්ගලික අර්ථසාධක අරමුදලට. දැන් මේ ඒ කියන ශ්‍රමිකයා ඉවත් වෙලා AB කියන ආයතනයේ සේවයට බැඳෙනවා. හැබැයි AB ආයතනය දායක මුදල් යවන්නේ අර්ථසාධක අරමුදලට. අන්න එතකොට ඒගේ අවුරුදු 20ක් තිස්සේ ගියපු දායක මුදල් නැවත මෙන්න මේ ගිණුමට ගෙන්වා ගැනීමට කම්කරු කොමසාරිස්වරයට බලය තියෙනවා. එහෙනම් මතක තියාගන්න යම් සේවකයෙක් පෞද්ගලික අර්ථසාධක අරමුදලින් ඉවත් වෙලා දායක වන අරමුදලේ රස්සාවකට આવොත් එයාගේ මුල් කාලේ දායක මුදල් ටික නව අර්ථසාධක අරමුදලේ ගිණුමට බැර කරගන්න පුළුවන්. එහෙනම් පුතේ පොඩි තරු ලකුණක් දාලා මෙහෙම ලියා ගන්න.
මෙහෙම ලියා ගන්න. පෞද්ගලික අර්ථ සාධක අරමුදලක පෞද්ගලික අර්ථ සාධක අරමුදලක පෞද්ගලික අර්ථ සාධක අරමුදලක සමාජිකයෙකුගේ නමින් බැරට ඇති මුදල් සමාජිකයෙකුගේ නමින් බැරට ඇති මුදල් පෞද්ගලික අර්ථ සාධක අරමුදලක සමාජිකයෙකුගේ නමට බැරව ඇති මුදල් සේවක අර්ථ සාධක අරමුදලට 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 මාරු කරන ලෙස මාරු කරන ලෙස මාරු කරන ලෙස කොමසාරිස්වරයා විසින් කොමසාරිස්වරයා විසින් මාරු කරන ලෙස කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන අවස්ථා ඇත නියම කරනු ලබන අවස්ථා ඇත නියම කරනු ලබන අවස්ථා ඇත එනම් එක පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ කළමනාකාරීත්වය පිළිබඳව පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ කළමනාකාරීත්වය පිළිබඳව සෑහීමට පත් නොවන විට කළමනාකාරීත්වය පිළිබඳව සෑහීමට පත් නොවන විට සෑහීමට පත් නොවන විට දෙක පෞද්ගලික අර්ථ සාධක අරමුදල අවසන් කළ විට පෞද්ගලික අර්ථ සාධක අරමුදල අවසන් කළ විට පෞද්ගලික අර්ථ සාධක අරමුදල අවසන් කළ විට තුන පෞද්ගලික අර්ථ සාධක අරමුදලකට පෞද්ගලික අර්ථ සාධක අරමුදලකට පෞද්ගලික අර්ථ සාධක අරමුදලකට දායක මුදල් ගෙවමින් සිටි සේවකයෙක් දායක මුදල් ගෙවමින් සිටි සේවකයෙක් දායක මුදල් ගෙවමින් සිටි සේවකයෙක් සිය රැකියාව හැරගොස් සිය රැකියාව හැරගොස් සිය රැකියාව හැරගොස් වෙනත් ආවරණය ලබන රැකියාවකට සම්බන්ධ වීම වෙනත් ආවරණය ලබන රැකියාවකට සම්බන්ධ වීම පුතේ දැන් අපි දන්නවා මේ 1958 අංක 15 දරන අර්ථ සාධක අරමුදලේ
අරමුදලේ හතරවෙනි වගන්තිය ප්‍රකාරව තමයි මේ පෞද්ගලික අර්ථසාධක අරමුදල් පිහිටුවීමට නෛතික බලතල ලබා දෙනු ලැබුවේ. ඒ කෙසේ වෙතත් මෙන්න මේ පනතට ගේන ලද සංශෝධනයකට අනුව පුතේ වර්තමානයේ පෞද්ගලික අර්ථසාධක අරමුදල් බිහි කිරීමට කම්කරු කොමසාරිස්වරයා අනුමැතිය දෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න වර්තමානයේ පෞද්ගලික අර්ථසාධක අරමුදල් බිහි වෙන්නේ නැහැ. පෞද්ගලික අර්ථසාධක අරමුදල් වර්තමානයේ බිහි වෙන්නේ නැහැ. අපි එහෙනම් ඒ කැලලත් ලියාගමු අලුත් ඡේදයකින් 1958 අංක 15 දරන 1958 අංක 15 දරන අංක 15 දරන පනතට ගෙනෙන ලද සංශෝධනයකට අනුව වර්තමානයේ පෞද්ගලික අර්ථසාධක අරමුදල් ඇති කිරීමට කම්කරු කොමසාරිස්වරයා විසින් අනුමැතිය ලබා නොදේ. එතකොට පුතේ දැන් අපි බලමු මේ EPF සහ ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සහ පෞද්ගලික අර්ථසාධක අරමුදලේ අතර ඇති වෙනස්කම් ටික බලමු. මේ දෙක අතර පවතින වෙනස්කම්. එහෙනම් පොඩි තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම සේවක අර්ථසාධක අරමුදල සහ EPF සේවක අර්ථසාධක අරමුදල සහ EPF සහ පෞද්ගලික අර්ථසාධක අරමුදල PPF EPF සහ PPF පෞද්ගලික අර්ථසාධක අරමුදල අතර ඇති වෙනස්කම් දැන් එතකොට අපි සාකච්ඡා කරන්න යන්නේ පුතේ PPF එකයි EPF එකයි අතර වෙනස්කම් මොනවද? සේවක අර්ථසාධක අරමුදල් පනතෙත් පෞද්ගලික අර්ථසාධක අරමුදල් පනතෙත් අරමුදලෙත් ඇති වෙනස්කම් පිළිබඳව කතා කරන්න යන්නේ. එතකොට මතක තියාගන්න පුතේ පළවෙනි වෙනස තමයි සේවක අර්ථසාධක අරමුදල් පනතේ අරමුදල පාලනය කරන්නේ කවුද දරුවෝ? සේවක අර්ථසාධක අරමුදල් පනතේ අරමුදල පාලනය වෙන්නේ කොහේද? මහා බැංකුවේ. හැබැයි පෞද්ගලික අර්ථසාධක අරමුදල් පනතේ අරමුදල පාලනය වෙන්නේ මහා බැංකුවේ නෙවෙයි. අන්න එක වෙනසක්. එහෙනම් සේවක අර්ථසාධක අරමුදල් පනතේ ගිණුම් පාලනය කරන්නේ මහා බැංකුවෙන්. පෞද්ගලික අර්ථසාධක අරමුදලේ ගිණුම් මහා බැංකුවෙන් පාලනය කරන්නේ නැහැ. ඊළඟ වෙනස. සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් වෙන්කිරීම දක්වලා තියෙන්නේ පනතේ. නමුත් පෞද්ගලික අර්ථසාධක අරමුදලේ දායක මුදල ඒ අයගේ කොන්දේසි තීරණ මත තමයි තීන්දුව වෙන්නේ.
දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සේවක අර්ථ සාධක අරමුදලට සේවා යෝජකයා වෙන් කරනවා අවමය 112ක්. සේවකයාගෙන් වෙන් කර ගන්නවා අවමය 108ක්. මේ අවමය දක්වලා තියෙන්නේ මොකේද? මේ පනත මගින් තමයි මේක දක්වලා තියෙන්නේ. දැන් මෙයා දායක වෙලා තියෙන්නේ PPF එකේ. ඒකේ අවමය 118යි 115යි. ඒක පනතේ දක්වපු දෙයක් නෙවෙයි, මේ දෙන්නගේ එකඟතාවය මත ඇති කරගත්තු දෙයක්. right? ඊට පස්සේ දඩ පළවෙනි වෙනස මොකද්ද පුතේ? පළවෙනි වෙනස තමයි සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම් පාලනය වෙන්නේ මහ බැංකුවෙන්, පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ පාලනය වෙන්නේ මහ බැංකුවෙන් නෙවෙයි. සේවක අර්ථ සාධක අරමුදලේ දායක මුදල්ලේ අවමය තීරණය කරන්නේ පනත, පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ දායක මුදල් වෙන් කරන්නේ පනත නෙවෙයි. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදල ක්‍රියාත්මක වෙන්නේ පනතට අනුව, පෞද්ගලික අර්ථ සාධක අරමුදල ක්‍රියාත්මක වෙන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින් දෙනු ලබන කොන්දේසි හා නියමයන් වලට යටත්ව. පැහැදිලිනේ? අපි එනම් වෙනස්කම් ටික ලියාගමු. PPF VPF වෙන් කළ ලිව්වත් කමක් නැහැ. නැත්තම් පළවෙනි එක දාලා මෙහෙම ලියන්න. එක දාලා EPF වල පැත්තේ ලියා ගන්න. EPF Employee Providence Fund සේවක අර්ථ සාධක අරමුදල් පැත්තේ ඒ යටතේ EPF නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල සේවක අර්ථ සාධක අරමුදල සේවක අර්ථ සාධක අරමුදල පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින්ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින්ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින්ය. පෞද්ගලික අර්ථ සාධක අරමුදල PPF, පෞද්ගලික අර්ථ සාධක අරමුදල PPF එසේ නොවේ. දෙක සේවක අර්ථ සාධක අරමුදලේ සේවක අර්ථ සාධක අරමුදලේ සේවක අර්ථ සාධක අරමුදලේ අවම දායක මුදල තීරණය කර ඇත්තේ පනත මගින්ය. අවම දායක මුදල තීරණය කර ඇත්තේ පනත මගින්ය. අවම දායක මුදල තීරණය කර ඇත්තේ පනත මගින්ය. පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ පෞද්ගලික අර්ථ සාධක අරමුදලේ අවම දායක මුදල තීරණය වන්නේ අවම දායක මුදල තීරණය වන්නේ අවම දායක මුදල තීරණය වන්නේ එහි කොන්දේසි හා නියමයන් මත වේ.
එහි කොන්දේසි හා නියමයන් මත වේ. එහි කොන්දේසි හා නියමයන් මත වේ. එහි කොන්දේසි හා නියමයන් මත වේ. බුදේ වරහන් ඇතුලේ ලියා ගන්න කොමසාරිස්වරයාගේ పూర్ව අනුමැතියට යටත්ව කොමසාරිස්වරයාගේ పూర్ව අනුමැතියකට යටත්ව ඊළඟ එක සේවක අර්ථ සාධක අරමුදලින් සේවක අර්ථ සාධක අරමුදලින් සේවක අර්ථ සාධක අරමුදලින් සේවකයන් ඉවත්වීම සම්බන්ධ නියමයන් පනවනු ලබන්නේ සේවක අර්ථ සාධක අරමුදලින් සේවකයන් ඉවත්වීම සම්බන්ධව නියමයන් පනවනු ලබන්නේ පනත මගින් වන අතර පනත මගින් වන අතර පනත මගින් වන අතර පෞද්ගලික අර්ථ සාධක අරමුදල් සම්බන්ධව පෞද්ගලික අර්ථ සාධක අරමුදල් සම්බන්ධව පෞද්ගලික අර්ථ සාධක අරමුදල් සම්බන්ධව මෙම ඉවත් කිරීම තීරණය කරනු ලබන්නේ මෙම ඉවත් කිරීම තීරණය කරනු ලබන්නේ මෙම ඉවත් කිරීම තීරණය කරනු ලබන්නේ එහි ඇති කොන්දේසි හා නියමයන් මගින්ය එහි ඇති කොන්දේසි හා නියමයන් මගින්ය එහි ඇති කොන්දේසි හා නියමයන් මගින්ය right දැන් පුතේ අපිට මේ පනතටත් ඇති දැන් එතකොට මතක තියාගන්න කම්කරු නීතිය යටතේ අපි පනත් දෙකක් සාකච්ඡා කළා මුලින්ම සාකච්ඡා කළේ සාප්පු හා කාර්යාල සේවක පනත ඊට පස්සේ අපි සාකච්ඡා කළා අර්ථ සාධක අරමුදල් පනත ඒටම සම්බන්ධව පෞද්ගලික අර්ථ සාධක අරමුදල පිළිබඳවත් අපි සාකච්ඡා කරනු ලැබුවා. දැන් කම්කරු නීතියට තෙපුතේ අපි තව අනුමාතෘකාවක් ලියාගමු. කම්කරු නීතිය යටතේ තව අනුමාතෘකාවක් ඒ කියන්නේ අලුත් පනතක් අපි ලියාගමු. එහෙනම් අනුමාතෘකාවක් වශයෙන් ලියා ගන්න දරුවෝ 1980 අංක 46 දරන 1980 අංක 46 දරන අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් පනත බාර අරමුදල් පනත බාර අරමුදල් පනත දොර දැන් අපි සාකච්ඡා කරන්නේ 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් පනත පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. පුතේ මම ඔයාලට කිව්වා
කම්කරු නීතියේ ඉතිහාසය ගත්තොත් පුතේ මුල් අවස්ථාවේ සේවා යෝජකයා විසින් සේවකයාට ඊතරම් පහසුකම් ලබා දුන්නේ නැහැ. අපි දන්නෝනේ පෞද්ගලික රාජ්‍ය ශ්‍රමිකයාට විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුපක් හරි තිබ්බා. නමුත් පෞද්ගලික ශ්‍රමිකයාට විශ්‍රාම යනකොට කිසිදු දෙයක් තිබුණේ නැහැ. අන්නේ ශ්‍රමිකයා වෙනුවෙන් තමයි මේ නීති නිර්මාණය වෙන්නේ. ඒතර මේවා ශ්‍රමිකයාට නිකම්ම ලැබිච්ච නෙවෙයි. ශ්‍රමිකයා විසින් කරන ලද කම්කරු අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් ලැබිච්ච නෛතිකයි තියෙන්නේ. ඒ අනුව තමයි අර්ථසාධක අරමුදල පනවලා විශ්‍රාම යන ශ්‍රමිකයාට යම් ශක්තියක් ලබා දුන්නේ. එතනින් නොනවතුණු නීතිය තව දුරටත් සේවකයන්ට අයිතිවාසිකම් ලබා දීමේ අරමුණ තමයි ඇතිව තවත් විවිධ පනත් පනවනු ලැබුවා. ඒ පනත් අතර වැදගත් වන පනතක් තමයි 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත. දැන් අපි බලමු මේ පනතේ විශේෂත්වය තමයි පුතේ මේ පනතේ විශේෂත්වය සේවා යෝජකයා දායක මුදල් ගෙවනවා සේවකයා ප්‍රතිලාභ ලබනවා. දැන් මේ පනතේ විශේෂත්වය තමයි සේවා යෝජකයා දායක මුදල් ගෙවනවා සේවකයා ප්‍රතිලාභ ලබනවා. ඒතකොට ඇත්තටම මේකේ ලැබෙන ප්‍රතිලාභ අතර කියන්නේ මේක පැනවීමේ අරමුණු අතර එක අරමුණක් තමයි ශ්‍රමිකයාට යම් ආර්ථික ශක්තියක් ලබා දීම. මේ පනතේ අරමුණක් තමයි ශ්‍රමිකයාට යම් ආර්ථික ශක්තියක් ලබා දීම. හැබැයි පුතේ ඒ වුණාට මේකෙන් ලැබෙන ආර්ථික ශක්තිය තරම්ම ලොකු නෑ නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ. දැන් අපි ගත්තොත් නිකන් උදාහරණයක් වශයෙන් ගමු. XY කියන සේවා යෝජකයාගේ ගාව A කියන ශ්‍රමිකයා සේවයේ නියුක්තයි. එතකොට මෙන්න මේ ශ්‍රමිකයාගේ අපි හිතමු මාසික වැටුප රුපියල් 20000ක් කියලා. මාසික වැටුප රුපියල් 20000යි. එතකොට මේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදලට employee trust fund එකට ETF එකට නේ පුතේ employee trust fund එකට සේවා යෝජකයා විතරයි දායක මුදල් වෙන් කරන්නේ. සේවා යෝජකයා වෙන් කරන දායක මුදල කීයද? සේවකයාගේ දල වැටුපට අවමය 3%යි. සේවකයාගේ දල වැටුපට අවමය 3%යි. දැන් එහෙනම් ඒගේ අපි හිතමු දල වැටුප 20000 නම් මාසෙකට වෙන් වෙන්නේ ඒට 100ට 3 නම් රුපියල් 600යි. 600 වැඩි කිරීම 12 අවුරුද්දක සමානයි. මේ සේවකයා අවුරුදු 10ක් වැඩ කරා නම් නේද? අවුරුදු 10ක් වැඩ කරා නම් සමානයි. ඒ කියන තරම් ලොකු ආර්ථික හයියක් නැහැ. හරියට බැලුවොත් එහෙම ලොකු මුදලක් මේකෙන් ලැබෙන්නේ නැහැ. නේද? එහෙනම් මේකෙන් ලැබෙන ආර්ථික ශක්තිය තරම් ප්‍රබල නැහැ. හැබැයි ඒ වුණාට මේකේ තියෙනවා තවත් අරමුණු. ඒ අරමුණු අතර එකක් තමයි මේකේ එකක් තමයි සේවකයා සේවයේ යෙදෙන විට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් එකක්. අනික තමයි සේවකයා සේවා යෝජකයෙක් කරන එක පරමාර්ථයක්. සේවකයා සේවා යෝජකයෙක් කරන එක. ඒ වගේම මේ පනතේ තවත් අරමුණක් තමයි සේවකයන් වෙනුවෙන් සේවක බැංකුවක් ආරම්භ කළා අඩු පොලි ප්‍රතිශතයක් යටතේ සේවකයන්ට ණය ලබා දීම. ඒ වගේම තමයි ජාතික සම්පත්වල හිමිකාරත්වය වැඩ කරන පන්තියට ලබා දීම. අන්න බලන්නකෝ 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනතේ අරමුණු ගත්තොත් අරමුණු ගොඩක් තියෙනවා. ආර්ථික අරමුණු වලට වඩා සුබ සාධන අරමුණු. ඒ සුබ සාධන අරමුණු අතර එකක් තමයි සේවකයා සේවා යෝජකයෙක් කරන එක. සේවකයා සේවා යෝජකයෙක් කරන එක. ඒ වගේම තමයි
සේවක බැංකුවක් ආරම්භ කරන එක. කොහොමද පුතේ සේවකයා සේවා යෝජකයෙක් වෙන්නේ? දැන් අපේ සිස්ටම් එකේ අපේ ක්‍රමය අපි දැකලා නැහැ. අපේ ගමේ ඉන්න සෝමපාල වැඩට ගියා පියන් කෙනෙක් වශයෙන් අවුරුදු 30ක් 40ක් වැඩ කරා. හැබැයි රිටයර් වුණෙත් පියන් කෙනෙක් වශයෙන් මිසක් කම්පැනි අයිතිකාරයෙක් වෙලා නෙවෙයි. අපි මේ දකින සාමාන්‍ය ප්‍රායෝගික தත්ත්වය. හැබැයි පනතේ කියනවා සේවකයා සේවා යෝජකයෙක් කරන්න මේකේ අරමුණක් තියෙනවලු. පුතේ ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි නිකන් උදාහරණයකට ගමු මෙහෙම XY කියන සේවා යෝජකයාගේ ගාව වැඩ කරනවා සේවකයෝ 2000ක් කියලා හිතන්නකෝ. සේවකයෝ 2000ක් වැඩ කරනවා. අපි උපකල්පනය කරමු මේ සේවකයෝ 2000ටම ලැබෙන වැටුප 20000යි කියලා වෙනස් වෙන්න පුළුවන් අපේ උපකල්පනය 20000යි කියලා. ඒතර 20000ක් නම් එක සේවකයෙකුට මාසෙකට වෙන් කරනවා 103ක් සේවා යෝජකයා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 600ක් වෙන් කරනවා. ඒතර 600 වැඩි කිරීම 2000. يعني ආයතනයේ සේවකයෝ 2000ක් ඉන්නවා. ඒතර මෙන්න මේ 2000ෙම සල්ලි මෙන්න මේ සේවා යෝජකයාගේ නමට සේවකයන්ගේ නමට පවතින ගිණුමේ තමයි වැටෙන්නේ. අපි හිතමු අවුරුද්දක් දෙකක් අවුරුදු 3ක් විතර මේ මුදල් එක්කහුණාම මේ අරමුදලේ තියනවා පුතේ විශාල මුදල් ප්‍රමාණයක්. කාගේ නමටද? මේ කම්පැනියේ වැඩ කරන සේවකයන්ගේ නමට. අපි හිතමු දැන් මෙහෙම. ඔන්න ඔය අතර XY කියන සේවා යෝජකයා තමන්ගේ කොටස් විකුණනවා. තමන්ගේ කොටස් විකුණනවා. දැන් තමන්ගේ කොටස් විකුණනකොට මෙන්න මේ සේවකයන්ගේ අර එම්ප්ලොයින් ට්‍රස්ට් ෆන්ඩ් එකේ බාර අරමුදලේ තියෙන මුදල් වලින් සේවා යෝජකයා මේ විකුණන කොටස් ටික සේවකයෝ මිලදී ගන්නවා. දැන් එතකොට කම්පැනියේ විකුණපු කොටස් සේවකයන් මිලදී ගත්තොත් සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ මුදල් වලින් මේ සේවකයෝ කවුරු වෙනවද පුතේ? අන්න කම්පැනියේ කොටස්කරුවෝ කියලා කියන්නේ හිමිකරුවෝ. අන්න එතකොට ශ්‍රමිකයා කවුරුනාද? දැන් සේවා යෝජකයෙක් වුණා. ශ්‍රමිකයා සේවා යෝජකයෙක් වුණොත් මොකද තත්ත්වය? මේ කම්පැනියේ වර්ෂ අවසානයේ ලාභාංශ ගෙවනවා. ඒ ලාභාංශ එතකොට මේ ශ්‍රමිකයන්ටත් කොටස් හිමි සමාජිකයෝ නිසා ලාභාංශ ලැබෙන්න ඕන. අන්න බලන්න. එතකොට ශ්‍රමිකයාට වැටුපට අමතරව ලාභාංශ තියෙනවා. එහෙම වර්ෂ අවසානයේ ලාභාංශ ලැබුණොත් ඇත්තටම කාර්මික ආරවුල් කියන ඒවත් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් කියන ඒවත් අඩු වෙලා හොඳ විවසායක් හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්න පුළුවන්. නීතියේ මෙහෙම ඉඩකඩ තිබුණත් දරුවෝ ප්‍රායෝගිකව මෙය සිද්ධ වෙන සම්භාවිතාව අඩුයි. පැහැදිලිද? එහෙනම් මේ පනතේ අරමුණක් තමයි සේවකයා සේවා යෝජකයෙක් කරන එක. ඊළඟ අරමුණ තමයි ජාතික සම්පත්වල හිමිකාරත්වය වැඩ කරන පන්තියට ලබා දීම. ඔවැනි ගොඩක් අරමුණු ඇතුව තමයි මේ පනත පනවන්න අරමුණ. අපි එනම් පොඩි සටහනක් දාගමු. තරු ලකුණක් දාලා ලියා ගන්න පනතේ තරු ලකුණක් දාලා ලියා ගන්න අරමුණ. ඒ යටතේ මෙම අරමුදලේ විශේෂත්වය නම්
සේවා යෝජකයා විසින් දායක මුදල් ගෙවීමත් සේවා යෝජකයා විසින් දායක මුදල් ගෙවීමත් සේවා යෝජකයා විසින් දායක මුදල් ගෙවීමත් සේවකයා විසින් ප්‍රතිලාභ ලබා ගැනීමත්ය. සේවකයා විසින් ප්‍රතිලාභ ලබා ගැනීමත්ය. මෙහි අරමුණු නම් එක මෙහි අරමුණු නම් එක සේවකයාට ආර්ථික ශක්තියක් ලබා දීම. සේවකයාට ආර්ථික ශක්තියක් ලබා දීම. දෙක සේවකයෙකුට සිය සේවා කාලය තුලදීම සේවකයෙකුට සිය සේවා කාලය තුලදීම සේවකයෙකුට සිය සේවා කාලය තුලදීම භාවිතා කළ හැකි අතුරු ප්‍රතිලාභයක් වීම. 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 ඒ කියන්නේ මොකද්ද පුතේ? පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා අර්ථ සාධක අරමුදලේ මුදල් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර අපි මුලින් කතා කරපු අවස්ථා ටිකේදී විතරයි. එහෙම නැත්නම් කිසිසේත් අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ගන්න බෑ. මොකද ඒකේ පරමාර්ථය වෙන්නේ ශ්‍රමිකයා වයෝවෘද්ධයෙක් විශ්‍රාම යන විට ආර්ථික ප්‍රතිලාභයක් ලබා දීම. හැබැයි 1980 අංක 46 දරන පනතේ කියනවා ශ්‍රමිකයා සේවයේ යෙදෙන විටත් ලබා ගන්න පුළුවන් අතුරු ප්‍රතිලාභයක් මේකේ තියෙනවලු. ඒ කියන්නේ මොකද්ද? පුතේ මේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදලේ දායක මුදල් ශ්‍රමිකයෙකුට ගන්න පුළුවන් වර්ෂ 5කට වරක්. අවුරුදු 5කට වරක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ කියන ශ්‍රමිකයා සේවයට බැඳුණා. අවුරුදු 5ක් සේවය කරාම එයාට පුළුවන් එයාගේ නමට තියෙන දායක මුදලේ මුදල් ටික ගන්න. එතන ඉඳලා අවුරුදු 5ක් සේවය කරාම එයාගේ නමට දායක මුදල් ගන්න පුළුවන්. හැබැයි මේකේ වෙනස් වෙන තත්ත්වයන් තියෙනවා අපි ඒක පසුව කතා කරමු. දැනට මතක තියාගන්න සේවයේ යෙදෙන විට ලබා ගන්න පුළුවන් අතුරු ප්‍රතිලාභයක්. ඒ කියන්නේ වර්ෂ 5කට වරක් මේකේ ප්‍රතිලාභ ගන්න පුළුවන්. එහෙනම් එතන වරහන් ඇතුලේ දාගන්න වර්ෂ 5කට වරක් දායක මුදල් ලබා ගත හැක. වරහන් ඇතුලේ දාගන්න වර්ෂ 5කට වරක් දායක මුදල් ලබා ගත හැක. ඊළඟ එක පුතේ ඊළඟ එක සේවකයා සේවා යෝජකයෙක් බවට පත් කිරීම. සේවකයා සේවා යෝජකයෙක් බවට පත් කිරීම. මේ පනතේ කාරමුණක්. සේවකයා සේවා යෝජකයෙක් බවට පත් කිරීම. ඊළඟ අරමුණ 1 2 3 4වෙනි එක සේවක බැංකුවක් ආරම්භ කිරීම.
සේවක බැංකුවක් ආරම්භ කිරීම. සේවක බැංකුවක් ආරම්භ කිරීම. සේවක බැංකුවක් ආරම්භ කිරීම. ඊළඟ එක ජාතික සම්පත්වල හිමිකාරත්වය ජාතික සම්පත්වල හිමිකාරත්වය ජාතික සම්පත්වල හිමිකාරත්වය වැඩ කරන පන්තියට ලබා දීම. ජාතික සම්පත්වල හිමිකාරත්වය වැඩ කරන පන්තියට ලබා දීම. right. දැන් පුතාලා මේ වෙනකොට දන්නවා 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත පනවන්න අරමුණ මොකක්ද කියන එක. දැන් අපි බලමු මේ පනතින් ආවරණය වෙන්නේ කවුරුන්ද කියලා. එනම් පුතේ තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය කියලා ලියා ගන්න. තරු ලකුණක් දාලා ආවරණය. එතකොට මේ පනතින් ආවරණය වෙන්නේ කවුද පුතේ? මේ පනතින් ආවරණය වෙනවා දරුවෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සියලුම සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. ආර්ථික රාජ්‍යංශයේ සේවයේ නියුතු සියලුම සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. විශ්වවිද්‍යාලවල වැඩ කරන සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. සංස්ථාවල වැඩ කරන සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. විවස්ථාපිත මණ්ඩලවල ආවරණය වැඩ කරන සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. එහෙනම් දැන් බැලුවේ අපි සේවා නියුක්තියන්ගේ පනතින් ආවරණය වන්නේ කවුද? එතකොට පුතාලා දන්නවා පෞද්ගලික සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. ඒ වගේම ආර්ථික රාජ්‍යංශයේ ශ්‍රමිකයෝ ආවරණය වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ශ්‍රමිකයෝ ආවරණය වෙනවා. සංස්ථාවල ශ්‍රමිකයෝ ආවරණය වෙනවා. ඊට පස්සේ විවස්ථාපිත ආයතනවල ශ්‍රමිකයෝ ආවරණය වෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදලේ සමාජිකයෙක් වෙන්න ශ්‍රමිකයා ස්ථිර වෙන්න ඕනද නැද්ද? දැන් පුතාලා දන්නවා අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් වෙන්න නම් ශ්‍රමිකයා ස්ථිර වීමත් අවශ්‍ය නැහැ. සේවා නියුක්තියන්ගේ බාර අරමුදලේ සමාජිකයෙක් වෙන්න ස්ථිර වෙන්න ඕනද? නෑ පුතේ. ඒත් ස්ථිර වෙන්න ඕනේ නෑ. එහෙනම් පනත කියනවා ස්ථිර, අස්ථිර, తాවකාලික, අනියම්, ඒ වගේම කොන්ත්‍රාත් වැටුප් ලබන, කෑලි ප්‍රමාණයට ගෙවීම් කරන නේද? ඔය දෛනික වැටුප් ලබන ආදී සියලුම සේවකයෝ මේ පනත යටතින් ආවරණය ලබනවා. right? එහෙනම් ආවරණය වන අය ඔය අය. එහෙනම් අපි ලියාගමු මෙහෙම ආවරණය. ඒ යටතේ ලියාගමු දරුවෝ මෙහෙම. තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය. ඒ යටතේ ලියාගමු අපි මෙහෙම. ඒ යටතේ පෞද්ගලි එක දාලා පෞද්ගලික අංශයේ දෙක දාලා ආර්ථික රාජ්‍යාංශයේ තුන දාලා විශ්වවිද්‍යාල හතර දාලා සංස්ථා පහ දාලා විවස්ථාපිත ආයතනවල
විවස්ථාපිත ආයතනවල සේවයේ නියුක්ත විවස්ථාපිත ආයතනවල සේවයේ නියුක්ත ස්ථිර කමා තාවකාලික කමා අනියම් කමා කොන්ත්‍රාත් වැටුප් ලබන කමා කෑලි ප්‍රමාණයට ගෙවීම් කරන කෑලි ප්‍රමාණයට ගෙවීම් කරන කමා දෛනික වැටුප් ලබන දෛනික වැටුප් ලැබෙන කමා පරිවාස කමා ආදුනික ආදී සියලුම සේවක සේවිකාවන් ආදී සියලුම සේවක සේවිකාවන් ආදී සියලුම සේවක සේවිකාවන් මෙම පනතින් ආවරණය වනු ලබයි. මෙම පනතින් ආවරණය වනු ලබයි. එසේම මෙම පනතින් ආවරණය වනු ලබයි. එසේම ස්වයන් රැකියාවක නියුතු සේවකයන් හා එසේම ස්වයන් රැකියාවක නියුතු සේවකයන් හා සංක්‍රමණික සේවකයන්ද ආවරණය ලබයි. අපි දරුවෝ පොඩි බ්‍රේක් එකක් අරගමුනේ. right.